අයිබෝවන් එක්වන්න ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් සමගින් ඔබ හමුන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වාර්තාව විශේෂ අවසරය ඇතිව ඉදිරිපත් කරමින් කොමිසමට එරෙහිව සමගි ජනබලවේගයේ අධිකරණයට හර්ෂණ සහ රංජන්ගේ සෙල්ෆියට ඉඩදුන් බන්ධනාගාර ජේලගේ වැඩ තහනම් පුවත්පත් මණ්ඩලයේ ඉදිරියේ ඇද වැටුණු රංජන් වේල්ලවීදීන් හමු තරුණයගේ හිස වෙන් කර ඇත්තේ ඝාතනයෙන් පසුව බවට හෙළිවේ. බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි විවෘත කිරීම අප්‍රේල් 19 වනදා. දාරළුවේ ශාකය ගැන අද මතු වූ කතාබහ. භික්ෂුත්වයට පත් කරලා තියෙන්නේ. මහාන කරලා ඉති කොහොමද කපන්නේ? වටිනා සාසනික සම්ප්‍රදාය හැල්ලුවට ලක් කරන්න එපා. දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. කතානායක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දේශපාලනමය පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා අවසන් වාර්තාවේ පළවෙනි දෙවෙනි හා තෙවැනි වැලුම් හා රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා වාර්තාව සභාවේ විශේෂ අවසරය ඇතිව සිංහල භාෂාවෙන් පමණක් ඉදිරිපත් කරමි. මේ වාර්තා දෙකේම සාක්ෂි සටහන් අපිට ඕන මොකද ඉදිරියේදී නීති කටයුතු ගන්නව සිද්ධ වෙනවා. ඉතින් සාක්ෂි සටහන් අවශ්‍යයි. ඒ වගේම පාස්කු ප්‍රකාරයෙන් සාක්ෂි සටහන් අපිට ලැබෙන්න ඕන මොකද විවාද පටන් ගන්නවා. දැන් නීතිපතිවරයාටවත් ඒ සම්පූර්ණ සාක්ෂි එවල නැහැ. ඉතින් එතුමා කොහොමද නඩු දාන්නේ? මේක සම්බන්ධයෙන් අපිටත් ඒ සාක්ෂි සටහන් ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. එතුමාගේ නමක් තියෙනවද? ඔව් මන් දන්නවා. එතකොට අධිකරණයේ විභාග වෙමින් පවතින මේ නඩු තමයි මේ ජනාධිපතිතුමා පත් කරපු පරිගැනීමේ කොමිසම දේශපාලන පරිගැනීමේ කොමිසම මගින් නිදොස් කර නිදහස් කර තිබෙන්නේ. අද මාතෘකාව මැණික් කර්මාන්තය පිළිබඳව මාතෘකාව මේ ගාන නීතිය පිළිබඳව මාතෘකාවක් නෙමෙයි කරු සභාපතිතුමිය. මේ දේශ මන්ත්‍රීවරු කියන මන්ත්‍රීවරු මේ මෙහෙමද හැසිරෙන්නේ පාර්ලිමේන්තුවේ? මල්ලේ පොල් වගේ. යන්නේ කොහෙද මල්ලේ පොල්? ඔබතුමිය මගේ වෙලාව අවසන් කරන්න එපා. මට බාධා කළා. මගේ අවසන් කරන්න දෙන්න මට. මට අවසන් කරන්න දෙන්න. ඔබතුමාට වැඩිපුර විනාඩි දෙකක් දිහා time දෙනවා. තව විනාඩි දෙකක් කතාව. ගරු සභාපතිතුමියනි නීතිය කියලා කියන්නේ මේ රටේ මණිකක් සමානයි. රංජන් රාමනායක ශානි අබේසේකරලා එකතු වෙලා කරපු දේවල් නීතියක් තිබ්බද මේකේ? මේ මොනවද මේ කතා කරන්නේ? තනිකරම මේ අනවශ්‍ය දේවල් මේ කියන්නේ. මේ අද මාතෘකාවට ගැලපෙන දේවල් කතා කරන්නේ. සභානායකතුමා දේශපාලන පළගිනී වාර්තාව ඉදිරිපත් කරුවා. ඒ අනුව එතුමාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ විනිශ්චයකාරවරු මේ අයට නිහඬව මෙතුමාත් කතා කරන්නේ අද විශේෂයට අනුව නෙවෙයි. ඉතින් මම හිතන්නේ රංජන රාමනායක මන්ත්‍රීතුමා එක්ක ෆොටෝ ගහලා අර අඟුණුකොළ වැස්ස බන්ධනාගාරේ ෆොටෝ ගහලා අන්න දැන් මේ වෙනකොට ජේලර්වරයෙක්ගේ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරතුමා විදියට හිටපු ආණ්ඩුවේ දේශපාලන පරිගැනීම් කියලා නෙමෙයි නඩු දැම්මේ. ඒ කාලේ හිටපු හොරුන්ට වංචාකාරීන්ට මංකොල්ලකාරීන්ට තමයි නඩු දැම්මේ. නීතිපති තමයි නඩු කොණු කරුවේ. දැන් අද මොකද්ද මේ කොමිසමෙන් කරන්නේ? ඒ නඩු සුද්ධ කරන්න මේ ඊනියා කැලෑ උසාවියක් දාලා තීන්දුව ගන්න හදනවා. ඒවම අපි දන්නවා පාස්කු කොමිසම ගැන මේ දවස්වල කතා වෙනවා. දැන් පාස්කු කොමිසමේ මොනවද තියෙන්නේ? කවුද දඩේම ඇටවුවේ? කවුද දුවක්කුව බැන්නේ කියලා කිසිම තීන්දුවක් තීරණයක් නැහැ. අපි පැහැදිලිවම දන්නවා. අපිට පැහැදිලි සැකයක් තියෙනවා. මේක පිටිපස්සේ දේශපාලන හස්තියක් ඉන්නවා. මේක පිටිපස්සේ ව්‍යාපාරික පැලැන්තියක් ඉන්නවා කියලා පැහැදිලි සැකයක් අපි ගාව තියෙනවා. මේ අතර දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු එම කොමිසමේ ලේකම් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. රටේ හිටපු නොම්බර එකේම හොරු ටික නිග්ගණුදෙනු වලින් හොරකම් කරපු අය ඊට පස්සේ නීති විරෝධී අවිතියාගෙන මූදේ ජාවාරම් කරපු අය වගේ විශාල පිරිසක් හිටියා. ඒ ඔක්කොම නිදහස් කරලා ඒවට විරුද්ධ විමර්ශන කරපු
ඒවට විරුද්ධව චෝදනා නගපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තමයි මේක උත්සාහ කරන්නේ. ඒකට අපි ඒක ඉතා පිළිකුලින් හෙලා දකිනවා. වැරදිකාරයා දූෂිතයා මිනිමරුව නිදහස් කළා පැමිණිලිකාරයයි විභාග කරපු යන දඬුවම් දෙන කැකිල්ලේ කොමිසමක් විදිහට තමයි මේ කොමිසම අපි හඳුන්වන්නේ. පුවත්පත් මණ්ඩලයට විරුද්ධව සිදු කළ පැමිණිල්ලකට සාක්ෂි ලබා දීම සඳහා අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතා අද පුවත්පත් මණ්ඩලයට රැගෙන ආවා. සාක්ෂි විමසීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී එහි උණුසුම් තත්වයක්ද හටගත්තා. අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව කොළඹ කාසල් වීදියේ පුවත්පත් මණ්ඩලයට රැගෙන ලැබුවේ ඔහු විසින් සිදු කළ පැමිණිල්ලකට සාක්ෂි විමසීම සඳහායි. පසුරු 1:30ට පමණ පුවත්පත් මණ්ඩලයට පැමිණි රංජන් රාමනායක මහතාගෙන් පස්වරු 3:30 දක්වා පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසා තිබෙනවා. පසුව ඔහුව බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අවස්ථාවේ ඇති වූයේ මෙවන් තත්වයක්. පුවත්පත් මණ්ඩලයට ගොනු කළ පැමිණිල්ලේ නැවත සාක්ෂි විමසීම අප්‍රේල් මාස 27 වන දින සිදු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නීතිඥ ජනක එදිරිසිංහ මහතා කියා සිටියේ. මේ අතර අඟුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ ජේලවරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ දිනේ බන්ධනාගාරයට පැමිණ එහි රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමයි. බන්ධනාගාරයේ තුලට ජංගම දුරකථන රැගෙනීමට ඉඩ ලබා දීම සහ සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ජේලවරයාගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මූලික විමර්ශනයක් මේ වනට සිදු කරමින් පවතිනවා. ඒ අනුව මේ අමුත්තන් පෙන්වීම සිදු කරපු එක පෙළ ජේලවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. ඒ නිසා ඔහුගේ වැඩ තහනම් කිරීමට ලක් කරා මේ වන විට මේ රැඳවියා සම්බන්ධනොත් අපි බන්ධනාගාර ආඥා පනත අනුව ඒ නීති අනුකූලව කටයුතු කරන්න ඒ අවශ්‍ය පියවර ගන්නවා. සිරගත වෙලා ඉති දඩුවම් බලන බන්ධනාගාරගත වෙලා ඉන්න මන්ත්‍රීවරු මෙහෙම ඇවිල්ලා කරන එක වැරදි පූර්වාදර්ශයක් නේද? බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට තමන්ගේ ජංගම දුරකථන බන්ධනාගාර ගේට්ටුවේ සිටින කවුන්ටරයට බාර දිය යුතු වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගය. විශේෂයෙන් මේ බන්ධනාගාරයේ සෝදිසි කිරීම සඳහා අපි යොදවලා තියෙන විශේෂ කාර්ය බලකාය. ඉතින් විශේෂ කාර්ය බලකායටත් දැනුම් දීමක් කළා නැහැ. ඔහු ළඟ ජංගම දුරකථනයක් තියෙනවා කියලා. ඉතින් ඔහුගේ ජංගම දුරකථනය ඔහුගේ සාක්කුවේ සංගවගෙන ගිහිල්ලා තියෙනවා. අපි විශේෂයෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසා ඔහු සම්බන්ධයෙන් විශ්වාසය තබලා නිලධාරීන් මේ පුජ්‍යල් මොහුව බන්ධනාගාරයට රැගෙන ගිහිල්ලා ඒ අමුත්තම් පෙන්වීම සිදු කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් අපි අනුගමනය කරන COVID-19 ආසාදිතයන් 155 දෙනෙක් අදත් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 86194ක් දක්වා ඉහළ ගියා. මේ අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. COVID-19 පැතිරීම හේතුවෙන් తాවකාලිකව වසා දමා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි පමණක් ලබන 15 වෙනි සඳුදා සිට විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අවසරය හිමි වුණා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ සෙසු ශ්‍රේණි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ අප්‍රේල් නිවාඩුවෙන් පසුව බවයි. එම නිසා අපි තීරණය කළා තිබෙනවා සෙසු ශ්‍රේණිය සඳහා බස්නාහිර පළාතේ පාසල් අපි ආරම්භ කරන්නේ සඳුදා අප්‍රේල් 19. බස්නාහිර පළාතේ පළවන ශ්‍රේණියේ ළමයින් ප්‍රථම වතාවට පාසල් වලට පැමිණිලා ඒ පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් 19 වනදා. දිවයිනේ සෙසු ප්‍රදේශ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මාර්තු 15 වෙනි සඳුදා බස්නාහිර පළාත හැර සියලුම පාසල් සියලුම ශ්‍රේණිවල විවෘත වෙනවා. විවිධ ප්‍රදේශවල නීති විරෝධීව සිදු කරන වන සංහාරයන් පිළිබඳව අපට නිරන්තරයෙන් තොරතුරු වාර්තා වනවා. ඒ ආකාරයෙන් උහන ආදල් ඔය වාරිමාර්ග රක්ෂිතයේ සිදු කරගෙන ගිය මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් වැටලීමට උහන පොලිසිය සමත් වී තිබෙනවා.
උහන ආන්දල්ලොයි වාරිමාර්ග රක්ෂිතේ ගෝනගල වෙල්ලාවැලි මායිමේ අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක පිහිටි කුඹුක් ගස් විනාශ කරමින් මෙම දැව ජාවාරම සිදු කරගෙන ගොස් තිබුණා. උහන පොලිසිය කළ වැටලීමේදී අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙක් සමගින් බැකෝ යන්ත්‍ර දෙකක්, ට්‍රැක්ටරයක් සහ යතුරු පැදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මුදල් ඇප සහ ශරීර ඇප මත උන් නිදහස් කර තිබෙනවා. මේ අයුරින් විවිධාකාරයේ පරිසර විනාශයන් නොයෙකුත් ප්‍රදේශවලින් වාර්තා වන පසුබිමක කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ගම්පා දාරුලුව ප්‍රදේශයේ දුම්රියස්ථානයේ අසල වනරොදක පිහිටි පඬුකර දේවත් ක්‍රීඩා සෙලනිකා ශාකය පිළිබඳ ඉකුත් දිනවල සමාජයේ වඩාත් කතාබහට ලක් වුණා. එම මාර්ගයේ ඉදිකිරීම සඳහා ඒ කපා දැමිය යුතු බවට තීරණය වූ පසුබිමක විවිධ පරිසර සංවිධාන ඒ වෙනුවෙන් විශාල හඬක් නැගූ අතර ප්‍රදේශීය ස්වාමින් වහන්සේ පිරිසක් පැමිණ එම ශාකයේ සසුන්ගත කිරීමට පියවර ගත්තා. හංගුරන්කෙත රිකිල්ල ගස්කඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී SB දිසානායක මන්ත්‍රීවරයා එම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. සමහර ප්‍රශ්න පහුගිය කාලේ ඉතාම ඕන නැති විදිහට නැගී හිටියා. බලන්න අර කුරුදු මොකද කුරුදුනේ කරඳ ගහ. හාමුදුරුවන් වහන්සේලා අපේ ගිහිල්ලා සාංගික කරලා මේ මහාන කරා ගහ මහාන කරා. පරිසර වෛද්‍යෝ රෙදි කරතරන් තමයි කෑගෙන්නේ. අද කියනවා ඒ ගහ මගහැරලා යන්න කෝටි 6800ක් යනවා කියලා ඒ ගහ මගහැරලා යන්න. ඒ ගස් තව තියෙනවා. ගස් 20ක් විතර දැන් හොයාගෙන තියෙනවා. කල දාස් ගණක් හොයාගෙන. හැබැයි ගහ වික්ෂිප්තයට පත් කරලා තියෙන්නේ. මහාන කරලා නේ කොහොමද කපන්නේ? අපේ අයගේ උල් බස්සන්න ඕනනේ කොහෙන්ද කියලා මට ප්‍රශ්නයක්. උල් බස්සන්න ඕන. නිකන් අර රජ කාලේ වගේ උල තියලා මදි. ඊට වඩා පොඩි වැඩි එකක් කරන්න. අර ඒ කාලේ රජ කාලේ වගේ අර කටු බෙරේ දාලා කන්දකින් පළත් මදි. ඊට වඩා මොකක් හරි කරන්න. එහෙනම් අපි ඇත්තටම හරි ප්‍රවේශම් වෙනවා. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පඬුකරද ශාකයේ සසුන්ගත කරවීමට මූලිකත්වය ගත් ස්වාමින් වහන්සේ දැක්වූයේ මෙවන් වූ ප්‍රතිචාරයක්. ඇමතිවරයාට අපි අවවාද කරනවා ඔහුගේ කට වාචාලකම නිසාම ඔහු සිරදඬුවම් පවා වින්දා. ඒ නිසා මහා සංඝරත්නය මහානකම සාංගික ක්‍රමය කියන්නේ මේ රටේ පොදු ජනතාවට තේරෙන භාෂාව. අන්න ඒ වටිනා ශාසනික සම්ප්‍රදාය හැල්ලුවට ලක් කරන්න එපා කියලා මහා සංඝරත්නය විදිහට අපි ඔහුට දැඩිව අවවාද කරනවා. මේ අතර පසුගිය දිනවල සිදු පරිසර හානි සම්බන්ධයෙන් පෙනී සිටීම හේතුවෙන් තමන් වහන්සේට මරණ තර්ජන එල්ලවන බව පවසමින් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද පොලිස් මූලස්ථානයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙවැනි දේවල් වලින් අපිව බිය ගන්නලා එහෙම නැත්නම් අපිව තාඩන පීඩනවලට ලක් කරලා අපේ ගමන නතර කරන්න බෑ. අපි අවසන් මොහොත දක්වාම අපේ ජීවිත වලින් වන්දි ගෙවන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා සූදානම් වෙලා සිටිනවා. අවසන් මොහොත දක්වාම මේ පාරිසරික යුක්තිය වෙනුවෙන් ඒ වගේම මේ රටේ මිනිසුන්ගේ සාධාරණත්වය වෙනුවෙන් අපි දිගින් දිගටම සංවිධාන හැටියට පෙනී සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව නම් කර තිබුණේ අදානි සමාගම බවත් එය ලබා නොදීමට ගත් තීරණයත් සමග ලක්රජය බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා අදානි සමාගමට ආරාධනා කළ බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද ඒ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මත වූ පැනයකට පිළිතුරු ලබා දෙමින්. කොළඹ වරාහි බටහිර පර්යන්තය ඉදිකිරීම හා මෙහෙයුම් කටයුතු සඳහා අදානි සමාගම නම් කිරීමට ඉන්දියාව කටයුතු නොකළ බව පසුගියදා දිල්ලියේ පැවති ඉන්දිය විදේශ අමාත්‍යාංශ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණා. That the government of Sri Lanka has engaged directly with investors on this project. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක උදේ ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කළා. ඇත්තෙන්ම අදානි සමාගම නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා නම් කරනු ලැබුවේ ඉන්දියානු ආණ්ඩුව නැගෙනහිර ජැටිය ලබා නොදීමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමේ තීන්දුවේ ප්‍රතිඵලයක් විදියටයි බටහිර ජැටිය උන්ට ලබා දීලා තියෙන්නේ. එතකොට නැගෙනහිර ජැටියට ඉන්දියාව නම් කරපු සමාගමට පමණමයි බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ආරාධනා කළේ. මොකද ඊට පෙර පැවති ආණ්ඩුව විසින් ඉන්දියාව සමග අත්සන් කළ ඒකාබද්ධ සහයෝගිතා ගිවිසුමක ප්‍රතිඵලයක් විදිහට තමයි නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට ඉන්දියානු ආණ්ඩුව විසින් අදානි සමාගම නම් කළේ. ඒත් ඒ සමාගමට නැගෙනහිර ජැටිය ලබා දීමට නොහැකි නිසායි බටහිර ජැටිය ලබා දීලා තියෙන්නේ. ඒතර ආයි වෙනත් සමාගමට අවස්ථාවක් නැහැ. මොකද නැගෙනහිර ජැටියට නම් කරේ අදානි සමාගම පමණක්ම නිසා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සම්මේලනය අවධාරණය කර සිටින්නේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස රජයට බල කරන බවයි. ශ්‍රී ලංකා කතෝලික අගරදුගුරු සම්මේලනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අවසන් වාර්තාවේ නීතිපතිවරයාට භාර දී නොමැති සංවේදී ලියකියවිලි 22 කඩිනමින් නීතිපතිවරයාට භාර දිය යුතු බව සිය අදහස බවයි. එමෙන්ම පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන ලෙස රජයට බල කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට නීතිපතිවරයාට පූර්ණ බලතල සහ නිදහස ලබා දෙන ලෙස එම නිවේදනයෙන් අගරදුගුරු සම්මේලනය ඉල්ලා සිටිනවා. මේ අතර ඉස්ලාම් අන්තවාදය පාස්කු කොමිසමෙන් ඔබට යන මෙයින් අද සවස කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ විනිශ්චයකාරතුමන්ලා දීලා තියෙන අවසන් වාර්තාව අනුව සහරාන් බිහිවෙලා තින්නේ ගලබඩොත්ත ඥානසාර හාමුදුරුවෝ හින්දා. එතකොට දැන් ISIS එක හැදිලා තින්නේ ගලබඩොත්ත ඥානසාර හාමුදුරුවෝ හින්දාද? අපි දැක්කා ඒ දවස්වල මාධ්‍ය වලින් කියනවා කොළඹ කොම්පඤ්ඤ වීදියේ පැත්තේ පල්ලියකට කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ CCTV දර්ශන තියෙනවා දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියනවා. ඒ දින කිහිපයකට කලින් කඩුමිටිය පල්ලියට ගෙනියන්න ඕන උනේ ඇයි? ඔවුන් දැනන් හිටියද සමාජය ප්‍රකෝප වෙන ප්‍රහාරයක් සිදු වෙන බව. ඔය කියන බෞද්ධ අන්තවාදයක් තියෙනවා නම් ඕව ඔහොම වෙන්න පුළුවන් කමක් නැහැ. කාඩිනල් තුමන් ගාවට ගිහිල්ලා පොලිසියේ මහත්තුරු තමයි රිෂාඩ් බදුර්දීන්ගේ මල්ලි දුරකථන ඇමතුම් සහරාන්ට ගත්ත හැටි. සහරාන්ගේ දුරකථන ඇමතුමෙන් පස්සේ අයියට කෝල් කරපු හැටි. ආයි ඒ අයියගේ කෝල් එකෙන් පස්සේ සහරාන්ට කෝල් කරපු හැටි. අපි නෙවෙයි කිව්වේ පොලිසියේ මහත්තුරු ගිහිල්ලා කාඩිනල් තුමන්ට පෙන්නුවේ. එළියට දාන්න ඕන වුණාම ඒ දුරකථන ඇමතුම් ව්‍යාපාර කටයුත්තක් සඳහා ගනු ලැබූ දුරකථන ඇමතුම් බවට පත් වෙනවා. ඒ රිෂාඩ් බදුර්දීන්ටයි ඒ බදුර්දීන්ගේ මල්ලිටයි මේ කොමිසම් සභාව වාර්තාවේ කියන්නේ අල්ලස්සෝ දූෂණ කොමිසමට අනුව නඩු පවරන්න. මාවනල්ලේ වනාත විල්ලුව ආයුධත් එක්ක අන්තවාදීන් අහුවෙනකොට පොලිසිය අත්අඩංගුවට ගත්තම ඒ වෙලාවේ තිබුණු ආණ්ඩුවේ බලවතුන්ට කියලා ඒ අන්තවාදීන් නිදහස් කරගන්න කතා කරපු අසස්සාලිට කරන්න ඕන දේ මොකද්ද කියලා මේක කියලා නෑ. කොමිසම් වාර්තාවේ කියනවා හිස්බුල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය වපුරන්න ක්‍රියා කරලා තියෙනවා කියලා. හැබැයි මොකද්ද මිනිහට කරන්න ඕනේ කියලා කොමිසම් සභාව වාර්තාවේ නිශ්චිතව කියලා නෑ. කොමිසමෙත් සහරාන්ගේ අවතාර හිටියද කියලා හිතන එක වෙලාවකට. මේ ආණ්ඩුව ඇතුළත ඉන්නවා ඉස්ලාම් අන්තවාදයත් එක්ක අනාගතයේ හරි දීඝ කන්න වෙයි කියලා හිතාගෙන වැඩ කරන උදවිය. ඒ දේශපාලන තක්කඩියෝ එක්තරා ආකාරයකට මේ අන්තවාදය නිරාවරණය කරලා විවෘත කරලා රිෂාඩ් බදුර්දීන්ලව නියම ස්වරූපයෙන් සමාජයේ හමුවේ නිරාවරණය කරන එක වළක්වලා තියෙනවා. තමුන්වහන්සේලා දන්නවා ඒ කොමිසම් සභා වාර්තාවෙන් දඬුවමක් නියම නොකරපු පින්වතෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. යුද හමුදා බුද්ධ්‍යංශය ආකර්මණය කළා. නැගෙනහිර පළාත ගැන තිබිච්ච අවධානය බිඳුවට වැට්ටුවා. ඒව කලේ රනිල්, කෙරෙව්වේ රනිල්. ඒ රනිල්ට අඩු ගානේ වේවැල් පාරක් ගහන්න කියලා මේක නෑ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් මහා සංඝරත්නය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. රටේ ගම් නියම් ගම් සිසාරා මහා සංඝරත්නය විද්වතුන් මේ කොමිසම් සභා වාර්තාව සැබවින්ම කැකිල්ලේ නඩු තීන්දුවක් විදියටයි දකින්නේ. හැමතැනම විවේචනය. මේ කොමිසම් සභාවේ අපට මතකයි සාක්ෂි දුන්න DIG කෙනෙක් සහරහන්ට ඉහලින් කෙනෙක් මේකේ ඉන්නවා කියලා කිව්වා. ඒ අයගෙන් තොරතුරු අරගත්තේ නැහැ. ඒ වගේම සහරාන්ගේ දුරකථනයෙන් පණිවිඩ උවමාරු කරගත්ත ඉන්දියාවේ කෙනෙක් එක්ක සාරා කියලා කාන්තාවක් ඒ කාන්තාවගෙන් තොරතුරු අරගෙන නැහැ. දැන් මේ මහ පොලකරු සාමාන්‍ය ඕනෑම සංවිධානයක මරාගෙන මැරෙන්න යන්නේ නැහැ. එහෙනම් අපි කියන්නේ සහරාන්ද ප්‍රධාන නායකයා. නෑ මේකේ නායකයෝ ඉන්නවා. මෙහෙවපු ඇත්තෝ ඉන්නවා. දැන් සහරා ගැන ඉන්දියාවට පැනලා ගිය. ඒ වගේම සහරාන්ගේ තොරතුරු තිබ්බ ඉන්දියාවේ ඒ සම්බන්ධ වෙච්ච අය පිළිබඳව කිසිම සඳහනක් මේ පාස්කු ප්‍රහාරයේ ඒ විශේෂම කොමිසම් සභාවෙන් නැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ස ප්‍රහාර මාලාව සිදු කළ බෝම්බකරුවෙකුගේ බිරිඳ වන සාරා නැමැති කාන්තාව ඉන්දියාවේ සිටින බවට නිශ්චිත තොරතුරු පවතින්නේ නම් ඇය මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව අද පැවති කැබිනට් හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පැවසුවා. මේ සම්බන්ධ සාරා ඉන්දියාවට පැනගිය බවට
විශ්වාසයක් පමණයි තියෙන්නේ. ඒ වගේම තහවුරු කරලා ඉන්දියාවේ සාරා ඉන්න බවට හෝ ඉන්දියාවට සාරා පැන ගිය බවට නිලතොරතුරක් හෝ ඉන්දියාවේ අය සිටින බවට නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදු වෙලා නැහැ. අය ඉන්දියාවේ සිටින බව තහවුරු වුණොත් අනිවාර්යයෙන්ම අපි ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අයව ප්‍රශ්න කරන්නට අවස්ථාව ලබා දෙන්න විතරක් නෙවෙයි. අය ශ්‍රී ලාංකිකයෙක් නිසා නීති විරෝධීව ශ්‍රී ලංකාව පිටව ගොස් තිබෙන නිසා නැවත ශ්‍රී ලංකාවට බාර දෙන මෙන් නමුත් ඇය ශ්‍රී ලංකාවේ නීති විරෝධීව ඉන්දියාවට පැන ගිය බවට දැනට විශ්වාසයක් මිසක් තහවුරු වුණු තොරතුරක් නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ. නමුත් මන්ත්‍රීවරයාගේ නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිටිනු දක්නට ලැබුණා. මග වැරදුණු සද්දන්තයා is live at 8. දැන් තවත් දේශීය පුවතක්. වේල විදියේදී ගමන් මල්ලක තිබී හමු වූ තරුණියගේ හිස වෙන් කර ඇත්තේ ඝාතනය කිරීමෙන් අනතුරුව බව අද පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිව තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතීන්ට බාර දීමට පියවර ගැනුණා. හිස කඳින් වෙන් කළ කාන්තා මල්සිරුරක් ගමන් මල්ලක බහ පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ මහමග දමා ගොස් තිබීදී සොයාගනු ලැබුවේ පසුගිය පළමුවන දිනයි. අදාළ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලකදී උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. මෙම මල්සිරුරේ හිස කොටස සොයා පසුගිය දින කිහිපයේදීම කැලණිගඟ දෙපස කැලණිගඟ මුහුදට වැටෙන මෝදර ප්‍රදේශයේ මෙන්ම හංවැල්ලේ ලැබුම්හල ප්‍රදේශය උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස හා ඒ අවට පරිශ්‍රයේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. එම මෙහෙයුම් 9 වන දිනටත් අද ක්‍රියාත්මක වුණා. මෙම ඝාතනය සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයා තරුණියගේ සිරුර වේල්ල වීදියට ගෙනවිත් දමා ඔහුගේ නිවස බලා පිටත් වෙන අවස්ථාවේ රැගෙන ගිය බෑගය සහ ඇඳ සිටි ටී-ෂර්ටයද නිවසට යාබද ස්ථානයකදී පොලිස්සා දමා තිබීදී එහි කොටස් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. මේ අතරතුර ඝාතනය වූ තරුණියගේ මෘත ශරීරයෙන් ලබාගත් DNA සාම්පල් සහ ඇගේ මවගේ සහ සොහොයුරාගෙන් ලබාගත් DNA සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම වාර්තාව අද නිකුත් කරනු ලැබුවා. රජයේ අතිරේක රස පරීක්ෂක DHLW ජයමාන්න මහතා විසින් නිකුත් කළ වාර්තාවට අනුව ඝාතනය වූ තරුණියගේ සහ මවගේ හා සොහොයුරාගේ DNA සාම්පල් සැසඳෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව කරුණු කීපයක් පැහැදිලි වී තිබෙනවා. පළමු කාරණය වන්නේ මෙම තැනැත්තියගේ හිස වෙන් කිරීම ඇගේ මරණයෙන් පසුව සිදු කර ඇති බවට. දෙවෙනි කාරණය ඇය ගැබිනියක් නොවන බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සඳහන් වී තිබෙනවා. මෙම තැනැත්තිය ආහාර ගෙන පැය 2-3 අතර කාලයකදී ඇගේ මරණය සිදු වී ඇති බවට. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඝාතනයට ලක් වූ තරුණියගේ මෘතදේහය පවුලේ ඥාතීන්ට බාර දෙනු ලැබුවා. දැන් රට වටින් අටට. රට වටින් අටට. ඊයේ දිනට යෙදුණු විශ්ව කාන්තා දිනේදී හාපික් සුවජන මෙහෙයුමින් තෝරාගත් දුම්රියසාන කිහිපයක අලුත් වැඩියා කරන ලද කාන්තා විවේකාගාර යලි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත බාර දීම මෙලෙස සිදු කෙරුණා. ඒ අනුව වේයන්ගොඩ ගම්පහ මර්දාන ඇතුළු දුම්රියසාන රැසක හාපික් සුවජන මෙහෙයුමින් සිදු කරන ලද මෙම සත්කාරය ක්‍රියාත්මක වූ අතර සනීප ආරක්ෂාව පිළිබඳව දැයි කාන්තාවන්ගේ වැඩි අවධානය යොමු කිරීමේ අරමුණින් එය ක්‍රියාත්මක වුණා. මේ අතර වනාලියෙකු ගම්මානයකට කඩා වදින ආකාරයේ සමාජ මාධ්‍ය ජාලවල මෙලෙස සංසරණය වනවා. ඒ සමගින් අදට අප සමුගන්නවා. ලයිව් එටේට SMS සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.